समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अलाभावत में नवत में लाभा दुर्लभं वत में नवत में सुलभं इवाहं अन्तनो पठिबानेन अन्ये पेसले बिक्को अतिमन्यामीति अतको आयस्मावंगीसो अन्तनाव अन्तनो विपटिसारं उपपादित्वा थायं वेलायं इमाघातायो अभासीति श्रद्धावंत सत्पुरुष पिन्नुतुनी හැම දිනම ධර්ම ගෞරවයෙන් බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මස්කන්ධයෙන් ස්වල්ප මාත්‍ර ධර්ම කාරණා කීපයක් නමුත් දේශනා කරවාගෙන තමන් ධර්ම ශ්‍රවණේ කිරීමටත් ධර්ම දානයක් විදිහට මේ දේශනාව ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමටත් අද මේ ධර්ම දේශනාව ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ ලොව පුරාම විසුරුවා හැරීමේ පින්වන්ත දායකත්වය දරමින් කටයුතු කරන්නේ ජූනි මාස දෙවන දින ජන්මදිනයේදී ඇති ආර්යදාස ගමගේ දයාබර ස්වාමි පුරුෂයාටත් ජූනි මාස 3 වන දිනට ජන්මදිනයේදී ඇති ලෝකේශා ගමගේ දියණියටත් මේ උතුම් කුසල බලයේ ආශිර්වාදයෙන් රත්නත්‍රයේ සරණ බෙලින්
පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් බිනිඳ සීතා ගමගේ මහත්මිය, ඩනික මංජුල හා තනුජ ගමගේ යන පුතණුවරුන්, ඒ වගේම දිමුතු සුභාෂිනී ලෝකේශා යන දියණියන්, මිනිබිරිය ජයත්මා සහ මන්තිල සෙනිදු චනුල් යන මුණුබුරන් කියන පින්වන්ත සත්පුරුෂ පිරිස විසින් මේ හැම දෙනාම තමන්ගේ ජීවිතේ ඊ타ම වටිනා දුර්ලභ මහානීය ධර්ම දානමය කුසල් සම්පාදනය කරගන්න මොහොතයි. එනිසා ඒ ජන්මදිනයේ සමරන පින්වන්ත සත්පුරුෂ සියලු දෙනාටම පළමු කොට මතු කුසල් සම්පාදනය කර ගැනීමට අවැසි නිදුක් නිරෝගී චිරජීවනයත් ලැබේවා. ඒ වගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා කියලා අපි පළමු කොටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. දේශනාවේ දායකත්වයේ දරන සෑම සියලු දෙනාටමත්, ඒ වගේම ලොව කොතනක හරි ඉඳලා මේ දේශනාව ශ්‍රවණය කරන සෑම දෙනාටමත් මේ ධර්මයේ සුවසේ අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින්නතුනේ කවුරුත් දැන් ඊටාම ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනේ දායක සත්පුරුෂ පින්නතුන්ගේද ඉල්ලීම පරිද්දෙන් මේ යෝනිසෝ මනසිකාරයත්, ඒ වගේම ඒ යෝනිසෝ මනසිකාරය මුල් කර ගනිමින් අකුසලයන්ගෙන් මිදිලා මේ නිවන් මගට නොපමාව කටයුතු සම්පාදනය කරගන්නේ කොහොමද කියන කාරණයක් පිළිබඳවයි අද මේ දේශනාවේදී දේශනා කරන්නේ. පින්වත්නි, දේශනා කළ මාතෘකා දේශනාවක්, මාතෘකා පාඨයක්. මේ පාඨය සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ වංගීස සංයුත්තය කියලා සංයුත්තයක් තියෙනවා. සංයුත්තය කියන එකේ තේරුම එකතුව කියන එකයි. එතකොට වංගීස සංයුත්තය කියලා කියන්නේ වංගීස හාමුදුරුවෝ මුල් කරගෙන දෙසූ දේශනා හෝ වංගීස හාමුදුරුවෝ සමග ඇති කරපු සාකච්ඡා වශයෙන් සිද්ධ වෙච්ච දේශනා. මේ වංගීස සංයුත්තයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ, පේසල අතිමඤ්ඤණා කියලා සූත්‍රයක්. පේසල අතිමඤ්ඤණා සූත්‍රය. මේ සූත්‍රය හරිය වැදගත් පින්වත්නි. මේ යෝනිසෝ මනසිකාරය කියන එක මොනතරම්නම් උපකාරයිද කියලා මේ අකුසලයෙන් මිදිලා නිවන අරමුණු කරගෙන ගමන් කරන කෙනෙකුට මොනතරම් උපකාරයිද කියලා තේරුම් ගන්න මේ සූත්‍රය හරි වටිනවා. පින්වත්නි, එක කාලෙක වංගීස හාමුදුරුවෝ වැඩ හිටියා පින්නතුනේ අග්ගාලව චේතිය කියන විහාරේ. එහෙමත් නැත්නම් අලව් නුවර අග්ගාලව චේතිය කියලා විහාරයක් තිබුණා. මේ පින්නතුන්ට මතක ඇති අර අවුරුදු 16ක පේසකාර දියණියක් සෝවාන් ඵලයට පත් උනේ පින්නතුනේ මෙන්න මේ අග්ගාලව විහාරෙදී. පින්වත්නි, අලව් නුවර මේ අග්ගාලව චේතියේ තමයි ඒ කාලේ වංගීස හාමුදුරුවෝ වැඩ හිටියේ. නිග්‍රෝධ කප්ප කියන තෙරුන් වහන්සේ, ආචාර්යයන් වහන්සේ, උපාධ්‍යායන් වහන්සේ කරගෙන ඒ නිග්‍රෝධ කප්ප තෙරුන් වහන්සේට අතවැසි භික්ෂුන් වහන්සේ නමක් හැටියට තමයි වංගීස හාමුදුරුවෝ වැඩ හිටියේ. වංගීස හාමුදුරුවෝ කියලා කියන්නේ
මේ පින්නතුන් දන්නවා මේ සම්බුද්ධ ශාසනයේ අගපදවියක් ලැබපු මහරහතන් වහන්සේ නමක්. මේ වංගීස හාමුදුරුවන්ට තිබිච්ච අගපදවිය තමයි උන්වහන්සේ වහා වැටහීම් ඇති භික්ෂූන් අතර අග්‍රයි. මහණෙනි මගේ ශාසනයේ ශ්‍රාවක භික්ෂූන් අතර වහා වැටහීම් ඇති භික්ෂූන් අතර වංගීස අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ වංගීස හාමුදුරුවන්ට අගපදවියක් ප්‍රදානය කළා. යම් හේතුවක් යම් සිදුවීමක් සිද්ධ වන අවස්ථාවක වංගීස හාමුදුරුවෝ හිටියොත් ඒ වෙලාවේදී ඒ සිදුවීම අලලා හරි ලස්සනට පින්නතුනේ ඒ මොහොතේම පින්නතුනේ ගාතාවක් දේශනා කරනවා. තථාගත බුදුරජාණන් වහන්සේ කාගේ හරි දහම් ගැටලුවක් විසඳන තැනක වංගීස හාමුදුරුවෝ හිටියානම් ඒ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ගැටලුව විසඳන දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේගේ මේ නුවණ පිළිබඳව පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ ඥානය පිළිබඳව ඒ මොහොතේම නැගිච්ච සතුටෙන් පින්වතුනේ වැටහීමෙන් වංගීස හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට පූජාවක් හැටියට පින්වත්නි බුදුගුණ ඇතුළත්ව බුදුරජාණන් වහන්සේගේ නුවණ ඥානය පිළිබඳව පින්වතුනේ ගාථාවක් කියනවා. ඒ වගේ නොයෙක් අවස්ථා තියෙනවා මේ වංගීස හාමුදුරුවෝ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරපු. උන්වහන්සේ ඒ මොහොතේම තමයි ඒක වටහාගන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අගපදවියක් ප්‍රදානය කළේ මහණෙනි මගේ ශාසනයේ ශ්‍රාවක භික්ෂූන් අතර වහා වැටහීම් ඇති භික්ෂූන්ගෙන් වංගීස අග්‍රයි කියලා. ඉතින් මේ වංගීස හාමුදුරුවෝ මේ අග්ගාලව චේතියේ ඉන්නකොට පින්නතුනේ වංගීස හාමුදුරන්ට ඒ කාලේ තමන් වහන්සේට තියෙන මේ වහා වැටහීමත් එක්ක හොඳට බලන්න දැන් තමන්ටම තියෙන මේක බුදුහාමුදුරුවන්ගෙන් මේ කුසලතාවයේ පිළිබඳව අගපදවියකුත් ලැබුවා. ඒ ලැබුවා වුණත් තමන්ට මේ වහා වැටහෙන වැටහීම නිසා ඊතරම්ම වැටහීමක් නැති අනෙක් භික්ෂුන් වහන්සේලාව හෙලා දැකලා කතා කරන ගතියක් හෙලා දැකලා හැසිරෙන ගතියක් වංගීස හාමුදුරුවන්ගේ ඇති වුණා. එතකොට බලන්න පින්වත්නි දැන් තමන්ට මේ ධර්ම කාරණා හොඳට වැටහෙනවා. වහා වැටහෙනවා. ක්ෂණයෙන් වැටහෙනවා. ඒ වැටහෙනකොට ඒ වැටහෙන එකෙන්ම පින්නතුනේ ඊතරම්ම වැටහීමක් නැති භික්ෂූන්ව හෙලා දකිනවා. උන්වහන්සේලාගේ සීලය ගැන හිතන්නේ. උන්වහන්සේලාගේ ගුණය ගැන තරම් හිතන්නේ. උන්වහන්සේලාගේ වෘද්ධ භාවයේ පිළිබඳව තරම් හිතන්නේ. උන්වහන්සේලා වෙනත් දරාගෙන ඉන්න ගුණ ඇති ධෘතාංගාදී වශයෙන් ඒ කිසිවක් ගැන සැලකිල්ලක් නැහැ. ඒ හැම දෙයක්ම යට යනවා. මොකක් නිසාද? තමන්ට තරම් ඒ අයට මේ ධර්මයේ වැටහෙන්නේ නැහැ කියලා තමන් පිළිබඳව ඇතිවන්නා වූ මානෙ නිසා. බලන්නකෝ මේ සසරේ අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද කියලා පින්නතුනේ. ඇයි? දැන් මේ කුමක් පිළිබඳවද මේ මානය? තමන්ටම ධර්මයේ වැටහෙන ප්‍රමාණය අනුව. දැන් මේ ධර්මයේ කුමක් සඳහාද? මේ ධර්මයේ මානෙ ඇති වෙන්නද මානෙ නැති වෙන්නද? බුදුහාමුදුරුවෝ වදාළේ මේ මානෙ නැති වෙන්න ඕන. මේ මානෙ නැති කිරීම පිණිසයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. එහෙත් මානය නැති කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය වැටහෙන ප්‍රමාණය අනුව පින්නතුනේ මානයක් උපදිනවා. එතකොට මේ හිතක් පරිස්සම් කරනවා කියන එක කොච්චර සූක්ෂම දෙයක්ද? පින්වත්නි, දැන් වංගීස හාමුදුරුවෝ අනෙක් භික්ෂූන් වහන්සේලව ඉක්මවා හිතනවා. ඒකයි අතිමඤ්ඤණා කියලා කියන්නේ. එයාලට වඩා මට හොඳට ධර්මයේ තේරෙනවා. එයාලා මොනවද දන්නේ? එයාලා පාලි දන්නෙත් නැහැ, එයාලා ත්‍රිපිටකය දන්නෙත් නැහැ, එයාලා අර්ථ විස්තර දන්නෙත් නැහැ කියලා
අනෙක් ස්වාමීන් වහන්සේලා පිළිබඳව අනෙක් සබ්‍රක්‍මචාරීන් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලාගේ ගුණ, සීලය, ධෘතාංග ආදී කිසිවක් නොසලකා පින්නතුනේ උන්වහන්සේලාව හෙලා දකින්නෝ. හැබැයි පින්නතුනි දැන් මේක සිද්ධ වෙන්නේ මානෙ නිසා. මේක සිද්ධ වෙන්නේ මානෙ නිසා. හැබැයි වංගී සහ මුදුරුවන්ට පස්සේ දවසක තේරුණා මේ ශාසනය පැවිදි වෙච්ච මට මේක හොඳ දෙයක් නෙවෙයි කියලා. මොකද්ද? අනෙක් භික්ෂූන්ව හෙලා දැකලා මේ මට ඇතිව තිබෙන වැටහීම නිසා මං අනෙක් භික්ෂූන් වහන්සේලාව පහත් කරලා සලකනවා නම් ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා වංගී සහ මුදුරුවන්ටම තේරුණා. වංගී සහ මුදුරුවන්ටම තේරුණා. උන්වහන්සේට කල්පනා වෙනවා පින්නතුනේ අලාභා වත මේ වත කියන්නේ ඒ කාන්තෙන්ම මේ මට අලාභා මේක නපුරු ලැබීමක්. හොඳ ලැබීමක් නෙමෙයි. ඒ කාන්තෙන් මේක මට අලාභයක්. න වත මේ ලාභා මේක මට ඒ කාන්තෙන් හොඳ ලැබීමක් නෙවෙයි. ඒ කාන්තෙන් මේක මට අලාභයක්. ඒ කාන්තෙන් මේක මට ලාභයක් නෙමෙයි. මේක මට ලාභයක් නෙමෙයි. ඊළඟට උන්වහන්සේ කල්පනා කරනවා දුල්ලද්ධං වත මේ ඒ කාන්තෙන්ම මට මේක නපුරු ලැබීමක්. දුල්ලද්ධං හොඳ ලැබීමක් නෙවෙයි මේක. හොඳ දෙයක් නෙවෙයි මේක. දුල්ලද්ධං න වත මේ සුලද්ධං මේක මට හොඳ ලැබීමක් නෙවෙයි නරක ලැබීමක්. අලාභාවත මේ ඒ කාන්තෙන් මේ මට අලාභයක්. න වත මේ ලාභා ඒ කාන්තෙන් මේ මට ලාභයක් නෙමෙයි. දුල්ලද්ධං වත මේ ඒ කාන්තෙන් මට නපුරු ලැබීමක්. න වත මේ සුලද්ධං ඒ කාන්තෙන් මට මේක හොඳ ලැබීමක් නෙමෙයි. මොකද්ද? විවාහං අත්තනෝ පටිභානේන අඤ්ඤේ පේසලේ බික්කු අතිමඤ්ඤාමීති. මොකද්ද? තමන්ට මේ ධර්මයේ වැටහෙන ප්‍රමාණය අනුව තමන්ගේ ධර්මයේ වැටහීමෙන් අනෙක් බොහෝම සුසිල්වත් භික්ෂූන් වහන්සේලා සුපේශල වූ භික්ෂූන් වහන්සේලා අතිමඤ්ඤාමීති ඉක්මවා හිතනවා නම් ඒක මට හොඳ ලැබීමක් නෙවෙයි. ඒක මට ලාභයක් නෙවෙයි. ඒක මට අලාභයක්. අතකෝ ආයස්මා වංගීසෝ අත්තනාව අත්තනෝ විප්පටිසාරං උප්පාදෙත්වා. තමන්ම තමන්ගේ විප්පටිසාරං විපිලිසර භාවය කියන්නේ පසුතැවිල්ල. තමන්ම තමන්ගේ පසුතැවිල්ල උපද්දවගෙන තායන් වේලායන් ඉමං ගාතං අබාසි. උන්වහන්සේ මේ මානය මේ ඉක්මවා සිතන ගතිය දුරු කරගෙන සතුට ප්‍රකාශ කළා කියනවා. එතකොට බලන්න දැන් වංගී සහ හාමුදුරුවන්ගේ හිතේ තමන්ට තිබෙන මේ ධර්මයේ පිළිබඳ වැටහීම මුල් කරගෙන පින්නතුනේ මානයක් ඇති වුණා. මානයක් ඇති වුණා. ඒ මානයෙන් පින්නතුනේ සුසිල්වත් වෙච්ච, ගුණවන්ත වෙච්ච, ධෘතාංගාදී නානාවිධ වූ ගුණයන් දරන්නා වූ භික්ෂූන් වහන්සේලාව හෙලා දකිමින් තමන් ඒ උත්තමයන්ව ඉක්මවා හිතන ස්වභාවයකට ආවා. මේ හිතක වෙන්න පුළුවන් දේවල්, මේ හිතක් පෙරලෙන්න පුළුවන් තැන්. හැබැයි වංගී සහ හාමුදුරුවන්ට මේ වරද ගැන තමන්ටම තමන් ගැන තේරුණා. තමන්ම කල්පනා කළා. තමන්ම නුවණින් කල්පනා කළා. මොකද්ද බලන්නකෝ. තමන්ම නුවණින් කල්පනා කළා මේක මට හොඳ ලැබීමක් නෙමෙයි. මේක මට නපුරු ලැබීමක්. මේක මට ලාභයක් නෙමෙයි. මේක මට අලාභයක් කියලා තමන්ම කල්පනා කළා. තමන්ම නුවණින් සැලකුවා. මොකද්ද මේ?
මේක මානයක් කියලා අඳුන ගන්න නම් පින්වත්නි මේක අකුසලයක් කියලා අඳුන ගන්න නම් ඔන්න එතෙන්දි තියෙන්න ඕන පින්වතුනේ සති. ඒ කියන්නේ සිහිය. දැන් මේ මානයේ විපාකය මොකද්ද? මේ විපාකය අපිට සසරේ සුගතිය හදනවද? මේ මානය අපිට සංසාරයේ දුගතිය හදනවද? එහෙනම් මේ පුද්ගලයා ඕනම කෙනෙක් පින්වත්නි තමන්ට මේ ඇති උනේ මානයක් මේක අකුසලයක් කියලා තේරුම් ගන්න නම් සිහිය එහෙමත් නැත්නම් සතිය පවතින්න ඕන. එහි විපාකය එහි ප්‍රතිඵලය දුකද සැපද ආදී වශයෙන් නිශ්චය කරගන්න වෙන් කරගන්න අපිට නුවණ තියෙන්න ඕන. සති සම්පජඤ්ඤ කිව්වේ තෙන්දී ඕක. ඊළඟට මේකේ ස්වභාවය මේ මානෙ ඉපදුනා මේක මට හොඳක් නෙවෙයි මේක මට නපුරු ලැබීමක් මේක මට හොඳ ලැබීමක් නෙවෙයි මේක මට අලාභයක්. මෙන්න මේ ටික විමසනවා පින්නතුනේ. මෙන්න මේ විමසීමට කියනවා මොකක් කියලාද? යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට ඒ යෝනිසෝ මනසිකාරය නිසා මොකද කරන්නේ පින්වත්නි? අර අකුසලයක් ආපුවාම ඒ යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහි නුවණින් කල්පනා කරනවා. නුවණින් කල්පනා කරනවා. ඒ නුවණින් කල්පනා කරන්න නම් පින්වත්නි සිහියත් ඒ සමග යෙදෙන්න වෙනවා. සිහිය කියන එක යම් තැනක නැත්තම් පින්වත්නි එතෙන්දී නුවණින් කල්පනා කරනවා කියලා එකක් වෙන්නේ නැහැ. නුවණින් කල්පනා කිරීම කියන එක සිද්ධ වෙන්නේ සිහිය කියන එක තියෙනවා නම්. එතකොට වංගී සහ මුදුරෝ මේ ඇති වුනේ මානයක් කියලා අඳුනගත්තා. අඳුනගෙන ඒ මානය පිළිබඳව නුවණින් කල්පනා කළා. ඒ නුවණින් කල්පනා කිරීමට කියනවා මොකක් කියලාද? යෝනිසෝ මනසිකාරය කියලා. කොහොමද කල්පනා කළේ? මේක හොඳ එකක් නෙමෙයි. මේක නපුරු ලැබීමක්. මේක මට ලාභයක් නෙවෙයි. මේක මට අලාභයක්. අන්න ඒ නුවණින් කල්පනා කරපු එකේ ප්‍රතිඵලය බලන්න දේශනාවේ කියනවා. උන්වහන්සේම පින්වත්නි උන්වහන්සේ නුවණින් විමසලා දේශනා කළා කියනවා. මක්ඛේන මක්ඛිතා පජා මානහතා නිරයං පපතಂತಿ සෝචන්ති ජනා චිරරත්තං මානහතා නිරයං උපපන්නා මක්ඛේන මක්ඛිතා පජා මානහතා නිරයං පපතಂತಿ මකු භාවයෙන් වැකිච්ච සත්වයෝ මකු භාවයෙන් වැකිච්ච සත්වයෝ මානහතා නිරයං පපතಂತಿ මානෙන් විනාශ වෙලා නිරයට වැටෙනවලු. මකු භවින් වැකිච්ච සත්වයෝ මානයෙන් විනාශ වෙලා නිරේ වැටෙනවා. සෝචන්ති ජනා චිරරත්තං මානහතා නිරයං උපපන්නා මානයෙන් විනාශ වෙලා නිරයට පැමිණිච්ච ජනා ඒ සත්වයෝ චිරරත්තං සෝචන්ති බොහෝ රාත්‍රීන් ඒ කියන්නේ බොහෝ කාලයක් සෝචන්ති ශෝක කරති. එතකොට මකු භාවයෙන් වැකිච්ච මානෙන් විනාශ වෙච්ච සත්වයෝ නිරයට වැටෙනවා. මානෙන් විනාශ වෙලා ඒ නිරයට වැටිච්ච සත්වයෝ බොහෝ කාලයක් ශෝක කරනවා කියලා පින්වත්නි ඔන්න නුවණින් කල්පනා කරලා පින්වත්නි නුවණින් විමසලා පින්වත්නි දේශනා කළා. තමන් වහන්සේම. එතකොට දැන් තේරුම් ගන්න පින්වත්නි ඕනෑම සිතක ක්ලේශ ධර්මයන් නැගිටිනවා කියන එක අවදි වෙනවා කියන එක අකුසල් සිතක් උපදිනවා කියන එක සිද්ධ වෙන දෙයක් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. නමුත් පින්වත්නි ඒ අකුසල සිතිවිල්ල අඳුනා ගන්න පුළුවන් මොකක් නිසාද? සිහිය නිසා. ඔබ දේශනාවේ අහලා තියෙනවා පින්වත්නි යම් නගරයක් තියෙනවා නම් මේ නගරය පිළිබඳව ආරක්ෂාව තර කරන්නට උවමනා පළවෙනි දේ තමයි මනා සිහිනුවණින් ඉන්න පින්වත්නි නගර ආරක්ෂකයෙක් මේ නගරයට ඉන්න ඕන.
දැන් බුදුහාමුදුරුවෝ දේශනාව අපිට අවවාද කළේ දැන් අපිට පින්වත්නි කය සිත කියලා දෙකක් තියෙනවනේ. කය සිත කියලා දෙකක්. දැන් මේ කය සිත පිළිබඳව කොහොමද පිළිපදින්න ඕන කියලා බැලුවොත් කය කියන එක තියෙන පින්නතුනේ නඩත්තු කරන්න. කය පිළිබඳව අපිට තියෙන්නේ නඩත්තු කරන්නයි. රකින්න තියෙන්නේ සිතයි. මේ දෙක පටලවා ගත්තොත් ලොකු අවුලක්. කය ගැන මොකද්ද අපිට කරන්න වෙන්නේ? අපිට සිද්ධ වෙන්නේ කය නඩත්තු කරන්න. හැබැයි සිත මොකද්ද කරන්න ඕන? සිත රකින්න ඕන. උපමාවකින් කිව්වොත් යම් කිසි මිනිසෙක් ඉන්නවා. ඒ මිනිසයාට යන්න ගමනක් තියෙන නිසා ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා ඒ මිනිසයාගේ වාහනේ නඩත්තු කරන්න. එතකොට වාහනයක් නඩත්තු කරනවා වගේ තමයි පින්නතුනේ මේ කය නඩත්තු කරන එක. මොකද ඒක නඩත්තු උනේ නැත්තම් උවමනා ගමන යන්න බෑ. උවමනා ගමන යන්න නම් වාහනේ නඩත්තු වෙන්න ඕන. හැබැයි අපි ඉන්නේ වාහනේ රකින්න නෙමෙයි. වාහනේ රකින්න නෙමෙයි. වැස්ස කාලෙකට වාහනේ තෙමන්න බැරුව වාහනේ පින්නතුනේ නවත්වලා අපි තෙමි ගමනක් යනවනම් ඔහු පාර ලොකුවට වරද්දාගත්තු කෙනෙක් පින්වත්නි. ඔහු පාර ලොකුවට වරද්දාගත්තු කෙනෙක්. මොකද ඔහු වාහනේ රකිමින් ඉන්නවා. වාහනේ නඩත්තු කරන්නයි තියෙන්නේ. කුමක් නිසාද? අපිට යන්න ගමනක් තියෙන නිසා. ඒ ගමන යන්න නම් වාහනේ ඕන. ඒ නිසා නඩත්තු කරන්න වෙනවා. හැබැයි ඒක රකින්න එක ජීවිතේ කරගත්තොත් පින්වත්නි බොහෝ විටකදී අපි ගමන ඒ වාහනේ යන්නේ නැති වෙනවා. එතකොට මගියා ආරක්ෂා කරන්න ඕන. මගියා ආරක්ෂා වෙන්න ඕන. වාහනේ නඩත්තු කරන්න ඕන. ආරක්ෂා වෙන්න ඕන මගියා. ඒක අද ඔබට හොඳට තේරෙනවා ඇති. අද නූතනයේ ඕන තරම් වාහන හදන්නේ වාහනයේ පින්වත්නි යම් අනතුරකට ලක් වුණොත් වාහනේ කැඩිලා බිඳිලා යන්න. හැබැයි මගියට අනතුරක් නොවෙන්න. මගියට අනතුරක් නොවෙන්න. මොකද මගියා තමයි මෙතෙන්දී ප්‍රමුඛයා. ඒ වගේ පින්වත්නි කය තියෙන්නේ නඩත්තු කරන්නයි. එය නඩත්තු කරගෙන පින්නතුනේ නිවනට යන ගමන යන්න රැකගෙන යන්න ඕන දේ තමයි පින්නතුනේ සිත. ඒ සිත රැකගෙන යද්දී ඒ සිතට පින්නතුනේ තනිවම මේ කටයුත්ත කරගන්න බෑ. නිසා කය නඩත්තු කරන්න සිද්ධ වෙනවා. මේ දෙක හොඳට තේරුම් ගන්න. එතකොට සිත හැම වෙලාවෙම රැකිය යුත්තක්. බුදුහාමුදුරු දේශනාවේ උපමා කළානේ නගරූපමං චිත්තමිදං තපෙත්වා කියලා. කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං තපෙත්වා. කය උපමා කළා මොකකටද? හරියට මැටි කලයකට. ඒක නඩත්තු කරන්න වෙනවා. හැබැයි දවසක මොන තරම් නඩත්තු කරත් පින්නතුනේ අවුරුදු 100ක් ඇවෑමෙන් හරි මේක බිඳිලා යනවා. එතකොට බුදුහාමුදුරුවෝ කය ගැන බලන්න කිව්වේ මැටි කලයක් වගේ සිත ගැන බලන්න කිව්වේ කොහොමද? නගරූපමං නගරයක් වගේ. එතකොට ඒ නගරයකට උපමා කළා වූ මේ සිත රකින්න නම් ඒ නගරයට හොඳ දොරටු පාලයක් ඉන්න ඕන. මේ දොරටු පාලය හැබැයි මොනම වෙලාවකවත් කම්මැලියෙක් වෙලා බෑ. මේ දොරටු පාලයා හැම නිමේෂයකම පින්නතුනේ සිහියෙන් අවදියෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන. අවදියෙන් ඉන්න ඕන. යම් නගරයක දොරටු පාලයා පින්නතුනේ නගර ආරක්ෂකයා නින්දට වැටුනොත් ඒ නින්දට වැටෙන එක මොහොතක කාලය ඇති පින්නතුනේ නගරයකට ආක්‍රමණයක් සිද්ධ වෙන්න. ඒ නිසා නගරය රැකෙන්න නම් හැම නිමේෂයකම අවදියෙන් ඒ නගරේ රකින්නා වූ ආරක්ෂා කරන්නා වූ නගර ආරක්ෂකයෙක් ඉන්න ඕන. හැබැයි
අවදීන් හිටියට විතරක් මදි මේ නගර ආරක්ෂකයා පින්නතුනේ ටිකක් නුවණක් ඥානයක් තියෙන කෙනෙක් වෙන්නත් ඕන. එහෙම නැත්තම් ඇතුළට ගන්න ඕන කෙනා කවුද කියලා දන්නේ. එළියට යවන්න ඕන කවුද කියලා දන්නේ නැහැ. මේ එළියට අරන් යන්නේ මොනවද කියලා දන්නේ නැහැ. මේ ඇතුළට අරන් එන්නේ මොනවද කියලා දන්නේ නැහැ. සමහර විටකදී සතුරෙක් එන්න පුළුවන් ඒ නගරයේම කෙනෙක්ගේ වෙස් අරගෙන. එහෙම වුණොත් එයාට අඳුන ගන්න බෑ. අනුවණෙක් වුණොත් මේ නගර ආරක්ෂකයා වෙනත් වේශයන් අරගෙන ඇවිල්ලා සතුරන්ට පහර දෙන්න පුළුවන් මේ නගරෙට. අන්න ඒ වගේ තමයි පින්වත්නි තේරුම් ගන්න. සිත නැමැති නගරයේ ආරක්ෂකයා තමයි පින්නතුනේ සිහිය. ඒ ආරක්ෂකයා නිදන්න බෑ. ඒ කියන්නේ මෙන්න මේ වෙලාවේ සිහියෙන් ඉන්නේ නැහැ කියලා මේ ශාසනයේ තමන්ව පරිස්සම් කරගන්න කෙනෙකුට එහෙම මේ වෙලාවේ සිහියෙන් නැහැ කියලා කියන්න බෑ. හරියටම යමෙක් තමන්ව ආරක්ෂා කරනවා නම් ඒ හරියටම ආරක්ෂා කරන කෙනා හැම වෙලාවකම පින්නතුනේ සිහියෙන් ඉන්නේ. සිහියෙන්. ඒක තමයි දේශනාවේ කියන්නේ පින්වත්නි ඔය ඉන්ද්‍රිය ධර්මවල සද්ධාවයි ප්‍රඥාවයි සම වෙන්න ඕන. වීරයයි සමාධියයි සම වෙන්න ඕන. ඒකට කියනවා ඉන්ද්‍රිය සමත්ත පටිපාදනතා කියලා. ඉන්ද්‍රිය සමතාවය. හැබැයි මේ ඉන්ද්‍රියන් පහෙන් සති කියන ඉන්ද්‍රිය, ඒ කියන්නේ සිහිය. දේශනාවේ කියනවා සති කියන ඉන්ද්‍රිය මොන්න තරම් බලවත් වුණත් වරදක් නැහැ කියනවා. ඒක බලවත් වෙන තරමට හොඳයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සම වෙන්න ඕන. වීරයයි සමාධියයි සම වෙන්න ඕන. හැබැයි සති කියන ඉන්ද්‍රිය ධර්මය කොපමණ අධික මාත්‍ර වුණත් වරදක් නැහැ පින්වත්නි. සති ඉන්ද්‍රිය බලවත් වෙන තරමට ඔබට ඔබව පරිස්සම් කරන්න පුළුවන් පහසුයි. මට මාව පරිස්සම් කරන්න පුළුවන් පහසුයි. එතකොට සතිය කියන එක හැම මොහොතකම පවත්වන්න කිව්වේ බුදුහාඳුර එකයි. හරියට නගරයක ආරක්ෂකය හැම නිමේෂයකම අවදීන් ඉන්න ඕන. ඒ වගේ හැම නිමේෂයකම. මොකද ඒ නිමේෂයක නිින්ද හොඳටම ප්‍රමාණවත් නගරයකට පින්වත්නි නගරයක් අනතුරේ වැටෙන්න. ඒ වගේ මේ සිතට රැකවරණයට සිහිය හැම නිමේෂයකම තියෙන්න ඕන පින්වතුනි. යම් නිමේෂයක සිහිය කියන එක නැත්තම් ඒ නිමේෂය ඇති පින්නතුනේ මේ හිත අකුසලයට අහුවෙන්න. එතකොට ඒකනේ බුදුහාමුදුරුවෝ සතිපට්ඨාන සූත්‍රයේදී පින්නතුනේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙක් පින්වත්නි ඉඳගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නවා නම් ඒ වගේම නිදා ගන්නවා නම් සක්මන් කරනවා නම් ඒ වගේම නිදි වර්ජිතව ඉන්නවා නම් ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. සම්පජාන මේක දන්නවා. මොකද්ද ගතේ යනවා නම් තිතේ ඉන්නවා නම් නිසින්නේ ඉඳගෙන ඉන්නවා නම් සුත්තේ නිදනවා නම් ජාගරිතේ ඇහැරලා ඉන්නවා නම් භාසිතේ කතා කරනවා නම් තුන්හි භාවේ නිහඬව ඉන්නවා නම් මේ හැම දෙයක්ම හොඳට දන්නවා. දන්නේ මොකක් නිසාද? සිහිය එතන තියෙන නිසා. සිහිය එතන තියෙන නිසා. ඒ විතරකුත් නෙවෙයි. දේශනාවේ කියනවා හැම නිමේෂයකම සිහිය පිහිටවන්න කියනවා. අභික්කන්තේ පටික්කන්තේ ඉදිරියට යනකොටත් ආපහු වෙනකොටත් ආලෝකිතේ විලෝකිතේ වටපිට බලනකොටත් ඉදිරිය බලනකොටත් ඊළඟට කියනවා පින්වත්නි සම්මිංජිතේ පසාරිතේ අතපය අකුලනකොට අතපය දිගහරිනකොට
ඊළඟට කනකොට බොනකොට අඳිනකොට පළඳිනකොට යටත් පිරිසෙන් දේශනාවේ කියනවා උච්චාර පස්සාව කම්මේ මල මූත්‍ර කරන වෙලාවේ පවා මනා සිහිය පවත්වන්න කියලා. මනා සිහිය පවත්වන්න කියන කියන්නේ ඒ වෙලාවේවත් මේ නගර ආරක්ෂකයාට නිදන්න දෙන්නේ නැහැ. එක කියන්නේ ඒ නිමේෂයත් ඇති. අකුසල් නැමැති කෙලෙස් නැමැති හතුරෝ සිත නැමැති නගරයට පහර දෙන්න. ඒ නිසා පින්නතුනි සිත නැමැති නගරේ සිහිය නැමැති ආරක්ෂකයා හැම නිමේෂයකම පින්වත්නි අවදියෙන් ඉන්න ඕන. සිහිය නැමැති ආරක්ෂකයා අවදියෙන් හිටියට විතරක්ම මදි. ඒ කියන්නේ හැම වෙලාවකම සිහියෙන්ම ඉන්න ඕන. හැබැයි සිහිය විතරක් තිබුණට මදි. ඒ සිහිය සමග යෙදෙන්න ඕන. මේ ආරක්ෂකයාට නුවණක් තියෙන්න ඕන. ඒ වගේ තමයි සිහිය සමග යෙදෙන්න ඕන දේ තමයි සම්පජඤ්ඤ කියලා කියන්නේ. නුවණ. එහෙනම් නුවණින් අනුග්‍රහ නොලබන සිහිය හැම වෙලාවෙම කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. කුසලය කියන එක, ඒ කියන්නේ සිහිය කියන එක තිබූ මාත්‍රයෙන් පින්වත්නි ඒක කුසලයක් වෙන්නේ නැහැ. සිහිය කියන එක තිබූ මාත්‍රයෙන් ඒක කුසලයක් වෙන්නේ නැහැ. උදාහරණයක් කිව්වොත් කෙනෙකුට පුළුවන් පින්නතුනේ හොරකමක් කරන්න හොඳ සිහියෙන්. එයා හොරකම කරනවා හොඳම සිහියෙන් පින්වත්නි. කාටවත් අහු නොවෙන්න, ආරක්ෂිත කැමරා තියෙනවා නම් ඒවටවත් අහු නොවෙන්න, ඒ වගේම කිසිම සාක්ෂියක් ඉතුරු නොකරන්න, ඇඟිලි සලකුණක් හෝ ඉතිරි වෙන්නේ නැති වෙන විදිහට ඊටාම හොඳට සිහිය පවත්වලම පින්නතුනේ හොරකමක් කරන්න පුළුවන්. හැබැයි ඒක කුසලයක් වෙන්නේ නැහැ. දැන් මෙතන සිහිය උපරිමයෙන් තිබුණා. හැබැයි සිහිය උපරිමයෙන්ම තිබුණත් ඒක කුසලයක් බවට පත් වෙන්නේ නැහැ. ඇයි කුසලයක් බවට පත් වෙන්නේ නැත්තේ? ඒ සමග නුවණ යෙදිච්ච නැති නිසා. ඒ නුවණ යෙදුණා නම්, ඒ සිහිය සමග නුවණ යෙදුණා නම් මේ පුද්ගලයා මේ කාරණේ ගැන සලකනවා මේ කරන්න හදන්නේ හොරකමක්. මේ හොරකම තමන්ට හොඳයිද? මේ කරන තමන්ට හොඳයිද? මේ හොරකම කරන එක අනික් අයට හොඳයිද නරකයිද? මේ කරන හොරකම තමන්ටයි අනුන්ටයි දෙගොල්ලටම හොඳද නරකද? මේකේ විපාකය කොහොමද? මේකේ විපාකයේ කිබඳු විපාකයක්ද? මේක දුක් විපාක උපද්දවන එකක්ද? මේක සැප විපාක උපද්දවන එකක්ද? ඔන්න ඔය ටික සියල්ලම කල්පනා කරන්නේ, මෙනෙහි කරන්නේ මොකෙන්ද? නුවණින්. ඒ ටික කල්පනා කළොත් තමයි පින්වත්නි පුළුවන් වෙන්නේ අර හට ගන්න අකුසලය මේක ඇතුළට එන්න දෙන්න ඕන එකක්ද නැති එකක්ද කියලා වෙන් කරගෙන එන්න ඕන නැති දේ බැහැර කරන්න පුළුවන්. එතකොට නුවණ නැත්තම් සමහර වෙලාවකදී ඇතුළට එන්න ඕන කෙනාව ඇතුළට නොගෙන ඇතුළට නොගන්න ඕන කෙනාව ඇතුළට ගන්න පුළුවන්. ඒ වගේ සිහිය සමග නුවණ යෙදුනේ නැත්තම් සමාධං විය යුත්ත ප්‍රතික්ෂේප කරලා ප්‍රතික්ෂේප කළ යුත්තේහි සමාධං වෙන්න පුළුවන්. ධර්මය අධර්මය හැටියට ප්‍රතික්ෂේප කරලා බැහැර කරලා අධර්මය ධර්මය හැටියට පිළිගන්න පුළුවන්. විනය අවිනය හැටියට ප්‍රතික්ෂේප කරලා අවිනය විනය හැටියට පිළිගන්නට පුළුවන්. එහින්දා හොඳට තේරුම් ගන්න පින්වත්නි, සිහියත්
සිහිය සමගම යෙදෙන නුවණත් කියන මේ දෙකම යෙදුනොත් තමයි පින්වත්නි ඒක කුසලයක් බවට පත් වෙන්නේ. කුසලයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ සිහිනුවන නිසාම ඒ සිහිනුවනින් යුක්තවම පින්නතුනේ කරන මෙනෙහි කිරීම විමසීම තමයි යෝනිසෝ මනසිකාරය නුවණින් මෙනෙහි කිරීම. දැන් කයින් කෙරෙන අකුසල් තියෙනවා. සිතට එන දේ වගේම කයින් කෙරෙන අකුසල් තියෙනවා. වචනෙන් කෙරෙන අකුසල් තියෙනවා. මනසින් කෙරෙන අකුසල් තියෙනවා. දැන් අකුසල් පින්වත්නි බෙදනවනේ ආකාර 10කට දස අකුසල් කියලා. ඒ දස අකුසල් කෙරෙන්නේ දොරටු තුනකින්. ඒ දස අකුසල් කෙරෙන්නේ දොරටු තුනකින්. පළවෙනි දොරටු තමයි කායද්්වාරයෙන් කෙරෙන අකුසල් තියෙනවා. කයෙන් කෙරෙන අකුසල්. මොනවද කයෙන් කෙරෙන අකුසල්? ප්‍රාණඝාතයේ කයෙන් කෙරෙන අකුසලයක්. අදත්තා දානයේ කයෙන් කෙරෙන අකුසලයක්. කාම මිත්‍යාචාරයේ කයෙන් කෙරෙන අකුසලයක්. මේ අකුසල් තුනම කෙරෙන්නේ කයෙන්. හැබැයි ප්‍රාණඝාතයේ වුණත් අදත්තා දානයේ වුණත් කාම මිත්‍යාචාරයේ වුණත් මේ කයෙන් කෙරෙන කර්ම කිව්වට මේවට හිත සම්බන්ධ නැද්ද? මේවට හිත සම්බන්ධයි. හිත සම්බන්ධ නැත්තම් මේක චේතනාත්මක නෙවෙයි නම් මේක කර්ම විපාකයක් උපද්දවන්නේ නෑනේ. ඒ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ප්‍රාණඝාතයක් අපෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒක සචේතනික වෙන්න ඕන. සතෙක්ගේ ජීවිතයක් අපේ ක්‍රියාවක් නිසා ජීවිතයක් තොර වෙන්න පුළුවන්. හැබැයි ඒක සචේතනික වෙන්න ඕනේ. කියන්නේ මරණවා කියන සිතිවිල්ල උපද්දවගෙන ඒක ඉවර කරන්න ඕන. එහෙම වුණොත් ඒක කර්ම විපාක උපද්දවනවා. හැබැයි පයෙන් පෑගිලා ගමනක් යනකොට තබන පාදයට කෘමියෙක් යට වෙලා මැරෙනවයි කියන එක ඒක ප්‍රාණඝාත කර්මයක් බවට පත් වෙන්නේ. මොකක් නිසාද? සත්වයා මැරිච්ච එක ඇත්තයි. නමුත් පින්වත්නි මේ මරණ චේතනාවක් ඒ පුද්ගලයාගේ නැති නිසා. ඒ නිසා ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාම මිත්‍යාචාරය කියන මේවට උනත් සිත මුල් වෙනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛමන් වේති චක්කංව වහතෝ පදං කිව්වනේ. ධම්මපදේ පළවෙනි ගාථාවම හිමනේ වදාලේ. මේ සියල්ලට මනස පූර්වයි. එතකොට ඒ සිද්ධ වන දේවල් වලට සිත සම්බන්ධ නැත්තම්, ඒ කියන්නේ සචේතනික නැත්තම් ඒක කර්ම විපාකයක් උපද්දවන්නෙත් නැහැ. සිත සම්බන්ධයි. එතකොට සිත සම්බන්ධ නම් ඇයි කාය කර්ම බවට මේවා හැඳින්නුවේ? ඇයි මේ හොරකම කායික කර්මයක් කිව්වේ? ඇයි මේ මනෝ කර්මයේ කායික කර්මයක්? ඇයි මේ කාම මිත්‍යාචාරය කාය කර්මයක් කියලා කිව්වේ? එහෙම කියන්න හේතුව තමයි ඒ ක්‍රියාව සම්පූර්ණත්වයට පත් වෙන්නේ කයෙන්. ප්‍රාණඝාත කර්මය කියන එක සම්පූර්ණත්වයට පත් වෙන්නේ පින්නතුනේ කාය කර්මයෙන්. කාය කර්මයෙන්. ඒ නිසා මේ කාය කර්මයක් කිව්වේ. ඊළඟට වචනෙන් කෙරෙන අකුසල් තියෙනවා පින්නතුනේ 4ක්. මොනවද ඒ වචනෙන් කෙරෙන අකුසල් 4? මුසාවාදා, ඒ කියන්නේ බොරු කියන එක. ඊළඟට පිසුනා වාචා, කේලාම් කියන එක. ඊළඟට පරුසා වාචා, පරුස වූ වචන කියන එක. අන්තිම එක සම්පප්පලාපා, කියන කෙනාටත් පලක් නැති, අහන කෙනාටත් පලක් නැති, කිසිම අර්ථයක් නැතිව කියන කතා. ඒ හැම එකක්ම
නිර්වේදයේ පිණිස එහෙමත් නැත්නම් නිරෝධයේ පිණිස සංසිඳීම පිණිස පවතින්නේ නැහැ. ඒ කතා බහ කෙලෙස් අවුස්සනෝ. එවන් වූ කතා බහට කියනවා සම්පප්පලාප හිස් වචන. එතකොට මේ අකුසල් හතර කෙරෙන්නේ වචනයෙන්. මනසින් කෙරෙන කර්ම තියෙනවා 3ක්. අභිජ්ජා කියන්නේ විෂම ලෝභය. අන්සන්තකය පවා මගේ වේවා කියලා හිතෙන්නේ අන්න ඒ විෂම ලෝභය නිසා. ඊළඟට කියනවා මනසින් කෙරෙන අකුසලය ව්‍යාපාද කියන්නේ ද්වේෂසිත. නැසේවා විනාශ වේවා ආදී වශයෙන් මේ කරන මානසිකාරයේ මෙනෙහි කිරීම. මේ මෙනෙහි කිරීමත් කර්මයක්. ඒකේ විපාක උපද්දවනවා. අන්තිම මනසින් කෙරෙන කර්මයේ තමයි පින්නතුනේ මිච්ඡා දිට්ඨි, මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ මිච්ඡා දිට්ඨි වික්කවේ පරම වජ්ජා. මහණෙනි, මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බරපතලම පරම වරදයි. දැන් මේ අකුසල් 10. කයෙන් කෙරෙන අකුසල් 3යි. ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය. වචනෙන් කෙරෙන අකුසල් 4යි. කේලාම් කියන එක, බොරු කියන එක, පරුස වචන කියන එක සහ හිස් වචන කියන එක. මනසින් කෙරෙන අකුසල් 3යි. විෂම ලෝභය, ව්‍යාපාදය, අන්තිම එක මිත්‍යා දෘෂ්ටිය. දැන් මේ සෑම අකුසලයක්ම කෙරෙන්නේ ඔය දොරටු 3න්. මේ සෑම අකුසලයකටම මුල් තියෙන්නේ 3යි. මේ සෑම අකුසලයකටම මුල් තියෙන්නේ 3යි පින්නතුනේ. ඒකත් ලොකු වස්වැසිල්ලට කාරණයක් නේ. මොකක්ද? ගණන් කළ හැකි සංඛ්‍යාවක් මූලයන් තියෙන නිසා. ඒකත් ලොකු වස්වැසිල්ලට කාරණයක්. මේ ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් නේ තියෙන්නේ. මේ හැම අකුසලයකටම මුල් 3යි තියෙන්නේ. ඒ මුල් නිසා තමයි මේ අකුසල් අනේක විද අකුසල් පටන් ගන්නෙ. මොනවද ඒ අකුසල් මුල්? බුදුහාමුදුරුවෝ පෙන්නනවා මහණෙනි, ලෝභය අකුසල මූලයක්. ලෝභය අකුසල මූලයක්. ද්වේෂය අකුසල මූලයක්. මහණෙනි, මෝහය අකුසල මූලයක්. රාගය අකුසල, ලෝභය අකුසල මූලයක්. ඒ ලෝභයමයි රාගය කියන්නේ. ඊළඟට ද්වේෂය අකුසල මූලයක්. මෝහය අකුසල මූලයක්. පින්වත්නි, යතාපි මූලේ අනුපද්දවේ දල්හි චින්නෝ පිරොක්කෝ පුනරේව රූහති. ලෝභය අකුසල මූලයක් නම් ඒ ලෝභය නැමැති අකුසල මූලයට හානියක් නැති තාක්කල් ලෝභය මුල් කරගෙන අනේක විද අකුසල ධර්මයෝ පින්නතුනේ තුන්දොරින් හටගන්න පුළුවන්. ඇයි? ලෝභය නැමැති මුලට කරදරයක් නැති නිසා. මහණෙනි, ද්වේෂය කියන්නේ අකුසල මූලයක්. ඒ අකුසල මූලය උපද්‍රවයක් නැතිව තියෙනවා නම් ඒ ද්වේෂ නැමැති අකුසල මූලය මුල් කරගෙන අනේක විද වූ අකුසල ධර්මයන් හටගන්න පුළුවන්. ඒවට හේතු හැදෙන අවස්ථාවල ඒව හටගන්න පුළුවන්. සමහර විටකදී ඒවට තාම හේතු හැදිලා නැති නිසා ඒ අකුසල් අපි නොකලා වෙන්නත් පුළුවන්. සමහර අකුසල් ඇත්තටම අපි කරන්නේ කියලා කියන්නේ කරන්නේ නැති නිසාම නොවෙන්න පුළුවන්. තාම එහෙම දෙයක් කරන්න අපිට හේතුවක් හැදිලා නැති නිසා වෙන්න පුළුවන්.
ඊළඟට කියනවා මෝහය අකුසල මූලයක්. ඒ මෝහය අර පෙර කිව්ව ලෝභයටත් ද්වේෂයටත් මුල් වෙනවා. ලෝභ ද්වේෂ මුල් වෙලා යම් කර්මයක් කරනවා නම් ඒ කර්මයන්ටත් මේ මෝහය මුල් වෙනවා. ඇයි සෑම අකුසලයක්ම මෝහය මුල් කරගෙනයි තියෙන්නේ. ප්‍රඥාවෙන් කරන අකුසල් නෑ. එතකොට සමහර අය ඔය අකුසල් කරද්දී මහා ලොකුවට පින්වත්නි කල්පනා කරන්නේ. ඒ අකුසලයේ මෙහෙම කළොත් හොඳයි, මෙහෙම කළොත් හොඳයි, මෙහෙම කළොත් ඒකේ වරදක් නැති වෙයි ආදී වශයෙන් පින්වත්නි කල්පනා කරනවා. ඒ මොකද්ද? එතන තියෙන්නේ පින්වත්නි නුවණ නෙමෙයි, මෝහයම ක්‍රියාත්මක වෙනවා ප්‍රඥාව වගේ. මෝහේ ක්‍රියාත්මක වෙනවා ප්‍රඥාව වගේ. ඒක ප්‍රඥාව නම් ඒ අකුසලයේ මොන හේතුවක් හින්දාවත් කරන්නේ. මේ හොඳට වටහා ගන්න පින්වත්නි. එතකොට මනසින් කෙරෙන අකුසල මෝහයේ මුල් කරගෙන මෝහයට උපද්‍රවයක් නැත්තම් ඒ මෝහය මුල් කරගෙන ඕනතරම් අකුසල ධර්මයෝ හට ගන්න පුළුවන්. පින්වත්නි මේ අකුසල ධර්මයෝ අකුසලයක් කියලා අඳුනගන්නේ සිහියෙන්. එහි විපාක ආදිය නිගමනය කරගෙන තීරණය කරගෙන ඒ පින්වත්නි විපාක ආදිය පිළිබඳව කරුණු සලකන්නේ නුවණින්. ඒ වගේ කර්මයක් කළොත් එහෙම මගේ මෙලවට මොකද්ද වෙන්නේ? පරලොවට මොකද්ද වෙන්නේ? මේකේ විපාකයේ දුක් සහිතද? මේකේ විපාකයේ සැප සහිතද? මේ හැමදේම සලකලා පින්වත්නි මේ හැමදේම සලකන්නේ පින්වත්නි මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන් නුවණින් කල්පනා කිරීමෙන්. සමහර විටකදී හිතට ද්වේෂයක් එනවා. නුවණින් තොරව කල්පනා කරන කෙනෙක් ඒ තැන්වල ගැටෙනවා. ඒ නිසා මිනිස්සු වැස්සත් එක්ක ද්වේෂයෙන්, මිනිස්සු පෑවිල්ලත් එක්ක ද්වේෂයෙන්, මිනිස්සු හුලඟත් එක්ක ද්වේෂයෙන්. ඇයි? ඒ මිනිසුන්ට නුවණින් යුක්තව කල්පනා කරන්න පුරුදු නැහැ. ඔය කියන්නේ යෝනිසෝ මනසිකාරය නෑ. හැබැයි යෝනිසෝ මනසිකාරයට පැමිණිච්ච කෙනා බලනවා වහිනවා කියන එක සිදුවීමක්. ඒ සිදුවීම මුල් කරගෙන ඇයි මං ද්වේෂයක් හදාගන්නේ? එහෙම වුණොත් ඒ ද්වේෂයේ විපාකය වැස්සට නෙවෙයි මට. පායනවා කියන එක සිදුවීමක්. ඒ සිදුවීම් ලෝකේ දත් සිද්ධ වුණා, අදත් සිද්ධ වෙනවා, මතුත් සිද්ධ වෙනවා. එවන් සිදුවීමක් ඉස්සරහා ඇයි මම මගේ හිත පෙරලා ගන්නේ? නුවණින් කල්පනා කරන ශ්‍රාවකයා, ඒ වගේම නුවණින් මෙනෙහි කරන ශ්‍රාවකයා, යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කල්පනා කරන ශ්‍රාවකයා, පින්වත්නි පුද්ගලයා තමන්ගේ හිත පුදුම විදිහට රැක ගන්න කෙනෙක්. හරියට මනා සිහියෙන් පාරේ යනකොට ඒ සිහියෙන් යන කෙනෙකුට තමයි පාරේ ඉන්න දරුණු විෂගෝර සර්පෙක් අඳුන ගන්න පුළුවන්. ඒ නිසා පාරේ යනකොට පාරේ ඉන්න දරුණු විෂගෝර සර්පයා අඳුන ගන්න නම් ඒ පුද්ගලයා සිහියෙන් පින්නතුනේ මේ පාරේ යන්න ඕන. ඒ සර්පයා කුමන සතෙක්ද කියලා තේරුම් ගන්න තීරණය කරන්න ඒ සමග නුවණ තියෙන්න ඕන. ඒ නුවණින් මෙනෙහි කිරීම තමයි මේ සත්වයා දෂ්ට කළොත් මොකක් වෙයිද? මේ සත්වයා මගාරින්නේ කොහොමද? මේ සත්වයාගේ මේ පැත්තෙන් යන්න ගියොත් මට අනතුරක් වෙයිද? ආදී වශයෙන් මේ සියල්ලම කල්පනා කරන්නට පුළුවන් නම් ඒ කල්පනාව අවසානයේ පින්නතුනේ ඔබ රැකිලා නම් අන්න ඒ කල්පනාවට කියනවා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ වගේ මම මේ කිව්වේ මේ නිවන අරමුණු කරන යන මාවතේ පින්නතුනේ අපිට මේ දරුණු විෂගෝර සර්පයෝ හමු වෙනවා. ලාමක කෙලෙස් ධර්ම හිතට නැගෙන ඒවා, ඒ වගේම අපේ කයින් වචනෙන් මනසින් කෙරෙන අකුසල ධර්ම, මේ වගේ දේවල් පින්වත්නි අපිට විෂගෝර සර්පයෝ වගේ
ඒවා අඳුන ගන්න ඕන. ඒවා අඳුනගෙන පින්වත්නි නුවණින් මෙනෙහි කරන්න ඕන මේවායේ ස්වභාවය මොකද්ද? මේවායේ ස්වභාවය මොකද්ද? මෙතනදී මම මේ සත්වයා ඝාතනය කරගත යුතු නැහැ. ඒ සත්වයාට ඒ සත්වයාගේ පාඩුවේ ඇදිලා යන්න දීපුවා මේ සත්වයා රැකිලා යනවා වගේ මේ ජීවිතේ පින්නතුනේ අපිට නැගෙන අකුසල සිතිවිල්ල අඳුනගත් මාත්‍රයෙන් පින්නතුනේ බැහැර වෙලා යනවා. ඒ නිසා අද මේ දේශනාවේ පින්වන්ත ඔබට දේශනා කරන්නට යෙදුනේ මේ යෝනිසෝ මනසිකාරය කියන එක මොනතරම් උපකාරයිද? හිතට එන සිතිවිල්ල පවා හොඳට තේරුම් ගන්න පින්වත්නි මේ යෝනිසෝ මනසිකාරය පුදුම උපකාරයි. යමෙක් සප්ත බොජ්ජංග ධර්ම වඩනවා නම් ඒ සෑම සප්ත බොජ්ජංග ධර්මයක්ම වඩන්නේ පින්වතුනි යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනෙක්. මේ සෑම සප්ත බොජ්ජංග ධර්මයකම සප්ත බොජ්ජංගයන්ගේ සෑම බොජ්ජංග ධර්මයකම පින්නතුනේ අමතක කරන්න එපා ප්‍රධාන ආහාරයේ බවට පත් වෙන්නේ යෝනිසෝ මනසිකාරය. යමෙකුටම යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඒ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනාමයි බොජ්ජංග වඩනවා කියලා එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කළානේ මහණෙනි අරුණ නැගීම කියන එක ඉර උදා වෙන බවට පෙර නිමිත්තයි කිව්වා. අරුණ නැගෙන බව ඉර උදා වෙන බවට పూర్ව නිමිත්තක් කිව්වා. අන්න ඒ වගේ තමයි මහණෙනි යෝනිසෝ මනසිකාරයක් යමෙකුට තියෙනවා නම් ඒ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ බොජ්ජංග ධර්ම වඩන බවට పూర్ව නිමිත්තයි කිව්වා. සෝවාන් අංග සකුරුදාගාමි අංග ආදී මේ අංගවල යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ එක අංගයක් ප්‍රධානව. ඒ නිසා යෝනිසෝ මනසිකාරයේ තරං පින්නතුනේ කුසලය උපද්දවන දෙයක් තවත් මම නම් බුදු වෙකින් දකින්නේ කියලයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා මනා සිහිනුවන පවත්වන්න හැම දිනාටම සුවසේ කුසල් මඟ සම්පූර්ණ කරගෙන නිවනින් සැනසීමට මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නට යෙදුනේ ජූනි මාස 2 වන දින ජන්මදිනයේදී ඇති ආර්යදාස ගමගේ ස්වාමි පුරුෂයාටත් ජූනි මාස 3 වන දිනට ජන්මදිනයේදී ඇති ලෝකේශා ගමගේ දියණියටත් පුණ්‍යවන්ත ජන්මදිනයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ බිරිඳ සීතා ගමගේ මහත්මිය ඩනික මංජුල හා තනුජ ගමගේ යන පුතණුවරුන් දෙමුතු සුභාෂිනී ලෝකේශා යන දියණිවරුන් මෙන්ම මිනිබිරිය ජයත්මා සහ මන්තිල සෙනිදු චනුල් යන මුණුබුරන් කියන පින්වන්ත පිරිසයි දේශනාවේ දායකත්වයේ දරන්නේ. අරමුණු අතරට එක් වෙනවා දරුවන්ගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉටු වේවා. මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතුද සාර්ථක වේවා. දහමට ලැබි ගුණගරුක යහපත් පුරවැසියෝ බවට ඒ පින්වන්ත දරුවෝපත් වේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. 90 විය පසු කළ ලීලා අබේසිංහ පුංචි අම්මටත් බර්ටි මාමාටත් නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්මානුශාසනාව සඳහා වැඩම කළ දේශකයාණන් වහන්සේ හැටියට මටත් සියලුම ධර්ම දේශනා පවත්වන කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී බව ලැබේවා ඉක්මන් භවයක නිර්වාණ අවබෝධයත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව සිටින මෙරට හා විදේශගත සියලු ඥාත හිත මිත්‍රාදීන් නිදුක් නිරෝගී වෙත්වා සෝපත් වෙත්වායි ප්‍රාර්ථනා කරනවා. නිදන ප්‍රාප්ත ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්ම කුමාර මහත්මාණන්ටත් දෙපාර්ශවයේ නිදන ප්‍රාප්ත දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඥාති හිත මිත්‍රාදීන්ටත් සංසාරගතව පින් ලබා ගැනීමට සිටින සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සැපවත් වේවායි ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දරූ අයගේ අතරින් මියගිය විරුල් ගමගේ පුංචි පුතණුවන්ටත්
සශිලා දියණිය වසන්ත හා තුෂාර යන ඥාති දරුවන්ටත් සසර වසනා තාක් මෙවන් අකල් මරණවලට පත් නොවේවා පූර්ණායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සහභාගී වූ නොවූ සියලු දෙනාටත් ධර්ම දානමේ කුසලය තම තමන් අතින් සිදු කළ පුණ්‍ය සම්භාරයක් ලෙස සලකමින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. සියලු දෙනාම සසර දුක් කෙලවර කරමින් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ඊතා ඉක්මන් භවයක සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිවන් අවබෝධය පිණිස මේ ධර්ම දානමේ කුසලය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් තබනවා. පින්වත්නි, රැස් කරගත් උදාර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. සියල්ලෝ පින් අනුමෝදන් වීමෙන් සැපවත් වෙත්වා, ජාත්‍යාදි දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ පින්වන්ත ඔබටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව, චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් කුසල් ලැබේවා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදී වෙත්වා. උතුම් වූ නිවන් සම්පත් දෙවියෝද ලබත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං